ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී ආයිබෝවන් සුබ දවසක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි ජීවිතේ කිසිම දවසක කැමති නැහැ අපි අකමැති දෙයක් කරන්නට. ඒ වගේම ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා නිදහසේ සාමකාමීව සමාජය තුළ සැරිසරන්නට. කෙනෙක් බලහත්කාරයෙන් අතුරුදන් වෙනවා කියන්නේ ඒක ඔහුට පමණක් නෙවෙයි ඔහුගේ පවුල් වලට විතරක් නෙවෙයි රටටම සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද බලහත්කාරයෙන් අතුරුදන් වූවන් සමරන දිනය, ජාත්‍යන්තර දිනය. මේ දිනේ අපි සුභාරතී සංවාද මණ්ඩපය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මේ වෙනකොට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙන මොහොතක ඒ කාර්යභාරයත් මේ දිනයත් ඒ හා සමගාමීව තිබෙන කරුණු සාකච්ඡා කරන්න. අපි ආරාධනා කළා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිතුමන්ට නීතිඥ මහේෂ් කටුනන්ද මැතිතුමන්ට. ආයිබන් කරුණා පිළිගන්නවා. ආයිබන් ජයන්ත මහත්මයා. ඒ වගේම එහි විධායක අධ්‍යක්ෂ ඩී.සී. දිසානායක මහත්මයා. දිසානායක මහත්මයා ආයිබන්. ආයිබන්. දැන් මහේෂ් කටුනන්ද මහත්මයා මම බැලුවා මේක කොහෙන්ද පටන් ගන්න කියලා. දැන් ඇත්තටම මේ අතුරුදන් වූවන් කියලා කතිකාවක් අපිට නම් මතක ඇති කාලෙක ඉච්චර ලොකුට තිබුණේ නැහැ. 90 දශකයකටත් ඒ තරම්ම ලොකුට අතුරුදන් වූ කියලා මෙහෙම ගත්තා. නමුත් දැන් මේ කතිකාවක් හැදිලා තියෙන අතුරුදන් වූවන් කියලා. ඇයි මෙහෙම කතිකාවක් බිහි වෙන්නේ? මොකද්ද මේකට හේතුව? ඇත්තටම ජයන්ත මහත්මයා මේක මේ මිනිස්සයා ගැන මනුෂ්‍ය ජීවිතය ගැන වටිනාකම එන්න වැඩිවීමත් සමග මනුෂ්‍ය ජීවිතයට වටිනාකම වැඩි වෙනකොට ඇතිවෙන දෙයක් කියන එක තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ මිනිස්සයෝ දැන් ඉස්සර වහලුන් හිටියනේ. ඒ වහලාව මරන්න පවා හාම්පුතාට පුළුවන්කමක් තිබුණා නේද? ඒ කියන්නේ ඒකට ඒක එක රජවරුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ තමන්ගේ මේ රටේ ඉන්න ජනතාව නැත්නම් තමන්ගේ ගෝත්‍රයේ ඉන්න ජනතාව අරගෙන ගිහිල්ලා අනිත් අය එක්ක හැප්පෙනවා, යුද්ධ කරනවා. එහෙම නැත්නම් ඔහුගේ සිතුම් පැතුම් වලට එකඟ වුණේ නැත්නම් ඔහු මරා දමනවා. නැත්නම් අර අයිස දඬු කඳේ ගහන කියන එක දඬු කඳේ ගහන වුණත් ඒක පුජ්‍යලික ආරවුල වලට දඬු කඳේ ගහනවානේ මේ ආරච්චිලා. ඒ වගේ එහෙම නැතුව මිනිසුන්ම මිනිහාට ඕනෑම මිනිහෙකුට ජීවත් වීමේ නිදහස, ජීවත් වීමේ අයිතිය, තමන්ට උමනා දෙයක් කිරීමේ අයිතිය, තමන් දාන ආගමක් ඇදහිීමේ අයිතිය, තමන්ට සිතු විදිහට ජීවත් වීමේ අයිතිය. ඒකෙන් අදහස් කරන්නේ නැහැ නීති විරෝධීව ජීවත් වෙන්න ඕනේ කියන එක. ඉතින් එහෙම තත්ත්වයක් ලෝකයේ පුරා පිළි අරගෙන ඒක එන්න ඒකට වටිනාකමක් දීගෙන එනකොට තමයි මේ සංකල්පය ක්‍රමානුකූලව මතුවෙන්නේ. සහ අතීතයේ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයත් එක්ක තමයි මේ මානව හිමිකම් එහෙම ලෝකෙට ආවේ. එතකොට මේක එක එක්කෙනාට රටවල් වලට නායකින්ට උමනා විදිහට යුද්ධ ඇති කරලා මානව සංහතියට බරපතල ප්‍රශ්න ගැටලු ලෝකෙටම ඇතින ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, බල අරගල මේවා ආවට පස්සේ ඒවට සාධනීය විසඳුමක් ලබා ගැනීම සහ ඒ වගේව නැවත නොසිදුවීම සඳහා ඇතිවෙච්චි දෙයක් තමයි ඔය එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයත් එක්ක ආවේ. එතකොට ඒකෙන් ඇතිවෙච්චි මූලාරම්භයක් තමයි මේ කෙරවල අපිට එන්නේ. හැබැයි ඊට පස්සේ ඒ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒත් විශාල වශයෙන් ලෝකේ යුද්ධනේ. තැනින් තැන හැමදාම ලෝකයේ අරගල නොතිබිච්ච කාලයක් නැති තරම්. ඉතින් එතකොට අරගලය කිව්වහම මේ අපේ පහුගිය කාලේ තිබ්බ අරගලය වගේ නෙමෙයි. මේක ආයුධ සන්නද්ධ මහා බරපතල මේ බල අරගල. දේශ සීමා සඳහා নানা ප්‍රකාර දේවල් සඳහා. එතකොට ඒ දේවල් එනකොට දැන් මේ යුද්ධයන් නිසා, මේ ආයුධ සන්නද්ධ අරගල නිසා, ජාතිවාදී ගැටුම් නිසා ඇතිවන මේ අසහනයන් නිසා, ආගමික ගැටලු නිසා, වාර්ගික ගැටලු නිසා මේ පාර්ශවයන් අතර ඇතිවන ගැටුම් තියෙනවා. ඒ ගැටුම් යුද්ධ දක්වා වර්ධනය වෙනවා. එතෙන්දී ප්‍රතිපාර්ශවයේ අයව
බලහත්කාරයෙන් පැහැර ගන්නවා. අත්අඩංගුවේ අරගෙන රඳවාගෙන තියාගන්නවා. එතකොට ඔවුන්ට උදව් කරන ඔවුන්ට ඔත්තු සපයන අයව පැහැරගෙන යනවා. අරන් ගිහලා එක්කෝ ජීවිතේ නැති කරනවා. එහෙම නැත්නම් පලිගැනීම් කරනවා. එහෙම නැත්නම් අඩන්පේට්ටම් කරනවා. ටෝච කරනවා කියලා කියන්නේ කියන්නේ සම්පූර්ණයෙන් ඔවුන්ට වදහිංසනයට ක්‍රූර වදහිංසනයට ලක් කරනවා. තොරතුරු ලබා ගැනීම සඳහා එහෙම කරනවා. දැන් අද කාලේ බැලුවොත් අර දැන් මේ තාක්ෂණික අරගලයක් දැන් තියෙනවානේ ලෝකේ. දැන් එක මේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කවුරු හරි අලුත් දෙයක් නිර්මාණය කළොත් නිෂ්පාදනය කළොත් ඒක සොරා ගන්න ඒ බුද්ධිය සොරා ගන්න තව කෙනෙක්ව ඒ විද්‍යාඥයව පැහැරගෙන යනවා. ඇත්ත වශයෙන් අතුරුදන් කිව්වත් තමයි ඒකත්. විහිළුවක් නෙමෙයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ එහෙම අතුරුදහන් වීමක් තියෙනවා. හරි. ඉතින් ඔහු ගිහිල්ලා අනිත් රටට ගිහිල්ලා ඒ බුද්ධිය දුන්නොත් එතනින් ඇතිවෙන වාසිය ඒ රට ගත්තොත් යුද වාසියක් වෙන්න පුළුවන්, ආර්ථික වාසියක් වෙන්න පුළුවන්, මොකක් හරි අලුත් දෙයක්. ඒව පහර ගන්නවනේ. ඉතින් ඒ වගේ මේ වගේ තත්ත්වයන් ඇති වෙනකොට මේ තත්ත්වෙ එන්න වර්ධනය වුණා. මේක උඩුදුව. දැන් ලෝකෙට මේක ප්‍රශ්නයක්. මිනිස්සු පැහැරගෙන යනවා. අත්අඩංගුවට ගන්නවා. ඔවුන් ගැන වෙච්ච දේවල් හොයාගන්න විදිහක් නැහැ. ඒකෙන් පීඩාවටපත් වෙච්ච තමන්ගේ ඥාතීන් දුක් විඳිනවා. මොකද මිනිහක් දැක්කොත් මරණයක් දැක්කොත් ඒ මරණයත් එක්ක ඇතිවෙන ඒ කම්පනයයි සේරමත් එක්ක ඒක තුනී වෙලා යනවා. මොකද ඔහු මැරුණා. නමුත් යම් කිසි කෙනෙක් අත්අඩංගු පැහැරගෙන ගියොත් උනේ දැන් ඊයේ රෑ එකට බුදියන් හිටිය මිනිස්සයව කවුරු හරි කණ්ඩායමක් ඇවිල්ලා රෑ පැහැරගෙන ගියොත් බිරිඳට දැනෙන තත්ත්වය මොකද්ද? දරුවන්ට දැනෙන තත්ත්වය මොකද්ද? දෙමව්පියන්ට දැනෙන තත්ත්වය මොකද්ද? ඔව් සදාකාලික අර පුජ්‍යලයාව හොය යනවනේ. ඒ පුජ්‍යලයා අපි දැන් අපිට තියෙන එක්ස්පීරියන්ස් අපිට තියෙන මේ අත්දැකීම් අනුව බැලුවොත් අවුරුදු 20 30 තමන්ගේ ආදරණීය හොයාගෙන තාම අඬනවනේ. අපි ගාවට ඇවිල්ලා කඳුළු සලසනවා. ඉතින් ඒ தත්ත්වය නවත්තන්න ඇතිවෙච්චි කාරණාවක් තමයි මේ මානව හිමිකම් මේ මූලික අයිතිවාසිකම් ජීවත්වීමේ අයිති මේ සියලුම සංකල්ප කැටි කරලා මේ වගේ බලහත්කාරයෙන් යම් කිසි පුද්ගලයෙක්ව අතුරුදහන් කරන්න බෑ. ඔහුට ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕනේ. එහෙම අතුරුදහන් වුණොත් ඒක බරපතල වරදක්. ඔහුව හොයා ගැනීම සඳහා යම් කිසි යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ කියන දේවල් ලෝකේ අන්තර්ජාතික ප්‍රඥප්ති කොන්වෙන්ෂන් සහ ට්‍රීටිස් කියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ වගේ දේවල් වලින් මේක ලෝකේ රටවල් සහ සංවිධාන සේරම බඳලා තියෙනවා. ඒතර එහෙම ඒක තමයි මේ අතුරුදහන් සංකල්පය ආවේ සහ ඒ අතුරුදහන් මේ සියලු දේවල් ඇති වුණේ යන එතනින්. ඉතා වැදගත්. ඔබ ඉතා පැහැදිලි කිරීමක් ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක් මට අපිට තේරෙනවා දැන්. කොහොමද මේ අතුරුදන් වූ තැනත්තන් පිළිබඳව කතිකාව ලෝකේ නිර්මාණය වෙන්නේ කියලා. මහේෂ් කටුනන්ද මහත්මයානි දැන් ඕක ලෝකෙ කොහොම වෙනකොට නමුත් ලෝකෙ ඔක ගොඩක් කල් වෙලත් අපිට දැනුනේ නැහැ. අපේ චිරුණන්දුවක් තිබුණේ නැහැ. දැන් ලංකාවට මේක සංකල්පයක් හැටියට එන්න හේතුපාදකුනේ මොන කරුණද? දැන් අපි 1948 නිදහස ලැබුණාට පස්සේනේ දැන් අතීතයේ අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට තිබුණාට රජවරු යටතේ යන්නේ අපි විවිධ කාලවල වල යටත් විජිත හැටියටත් තිබිලා තියෙනවා. ඒ වුණාට අපි 48 නිදහසෙන් පස්සේ 1950 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල ඊට පස්සේ 90 ගණන් වල ඒ ආදී වශයෙන් පස්සේ මේ 2000 මිලේනියම් දශකේ ඒ හැම කාලෙකදීම අපේ රටෙත් මේ යුද සහ වාර්ගික ගැටුම් අරගල ත්‍රස්තවාදී කටයුතු විවිධ නම් වලින් අපි හැඳිනුවත් අවසානයේදී ඒවයින් යුදමය තත්ත්වයක් ආයුධ සන්නද්ධ ගැටුම් තමයි නිර්මාණය වුණේ. කලබලකාරී තත්ත්වයන් අසහනයන්. ඉතින් ඕක ඒ කාලෙන් කාලෙට අපි 71 ගත්තොත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වුණා දකුණේ තරුණයෝ. සහ ඒ ගැටුමට සම්බන්ධ වෙච්චි අය 71 කැරැල්ල කියලා ප්‍රසිද්ධිය කියනවා. ඊට පස්සේ 83 කළු ජූලිය. ඊට පස්සේ ගත්තොත් 87 ඉතින් ඔය වගේ ඉන්දු ලංකා ඒ ගිවිසුමත් ඇති වෙන කාලේ එතන ඇති වෙච්ච තත්ත්වය. ඊට පස්සේ 88 89 ඒත් ජනතා ඒ ප්‍රශ්නේ. ඊට පස්සේ මේ උතුරු නැගෙනහිර පාදක කරගෙන ඇති වෙච්චි ඒ කරුණු එක්ක ඇති වෙච්චි සන්නද්ධ අරගලේ. ඒතර ඊට පස්සේ අන්තිමට මේ 2009 මේක අවසන් වෙලා වෙනකන් ආපු අවසාන අදියර. ඉතින් ඔය
ඔය කාරණේ බැලුහාම ඔය හැම අවස්ථාවකම අතුරුදහන් වෙච්චි අය ඉන්නවා. දහස් ගානින්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙනකොට ගත්තොත් ලෝකයේ මේ අතුරුදහන් වූවන් ඉන්න රටවල් දිහා බැලුවහම අපි ඉන්නේ බොහොම ඉහළම තැනක. ඒ කියන්නේ දෙවෙනි තුන්වෙනි තැනක අපි ඉන්නේ. ඉතින් ඒක හරි අතුරුදහන් තැනතම් පිළිබඳව. ඉතින් ඒක හරි අපි රටක් වශයෙන් ගත්තාම අපි කනගාටු වෙන්න ඕනේ කාරණාවක්. ඉතින් එතකොට මේ සඳහා විවිධ රජයන් කාලෙන් කාලෙට එක කොමිෂන්, ජනාධිපති කොමිෂන්, එතකොට කමිටු ආදී වශයෙන් මේ පිහිටෙව්ව කාලෙන් කාලෙට. ඒ මේ පූර්ව ක්‍රියාදාමයන් හැටියට මේ කටයුත්තේ. නෑ මේ කටයුත්තේ පූර්වදම සම්පූර්ණ මේක ඉවර කිරීම සඳහා තමයි කෙරුණේ. හැබැයි ඔය එකකින්වත් හරි බලතල සහිතව යම් නිසි යාන්ත්‍රණයක් හරි ලෝකයේ පිළිගත්ත නිසි යාන්ත්‍රණයක් සහිතව යම් ක්‍රමවේදයක් තිබුණ නැහැ. එතෙක් නිශ්චිත වැඩ නැති නිසා මේ වැනි දේ හැබැයි ඇත්ත වශයෙන්ම කිව්වොත් ජයන්ත මහත්තයා දැන් පරණගම කොමිසම කියලා එකක් තිබුණා. ඒක ඇත්තටම ඒ වැඩ සම්පූර්ණ ඉවර වෙලා රිපෝට් එකක් දුන්නා. ඇත්තටම හොඳ. හැබැයි ඒකට මේ අර පවර්ස් බලයක් තිබුණේ නැහැ ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතින් ඒ වගේ දැන් ඒ සේරම අඩුපාඩු බලලා ආපහු දැම්මා මේ 2016 අංක 14 කියන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටවීම සහ පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීමේ පනත කියන පනත. ඒකෙන් නිසි බලයන් ඇතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ප්‍රඥප්ති ඒවා සියලු දේවල් වල තියෙන නීති රීති අපේ ලංකාවේ නීතියට අඩංගු කරලා ඒවා දේශීය යාන්ත්‍රණයක් යටතේ නිසි ආකාරයට කරගෙන යාමට පහසුකම් සැලසීම සහ ප්‍රතිපාදන සැලසීම සහ ස්වාධීනව මේක ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා සියලු බලතල සහිතව මේ ආයතනයක් පිහිටෙව්වා. ඒක තමයි මේ එතකොට මේ ඉතිහාසයත් එක්ක අපේ මේ රට තුළ මේ පසුගිය යුගයේ ඇතිවෙච්චි දේවල් අවසානාත්මකව අවසන් කරලා මෙතනින් එහාට රට ගෙන යාම සඳහා ඇතිවෙච්චි තත්ත්වයක් තමයි මේ. හොඳයි. ඩී.සී. දහනක මහත්මයා අපිට පැහැදිලි කරන්න. දැන් අපේ මහේෂ් කරුණාරත්න මහත්මයා පැහැදිලි කළා වගේ දැන් අපිට තේරෙනවා අපේ රටෙත් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලයක් ස්ථාපිත වුණා. මේ කාර්යාලයේ ව්‍යුහය මේක ස්ථාපිත වෙන හැටි මොකද්ද මේකේ මේ ස්වභාවය? ඔව්. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පනත 2016 අංක 14 ඒ පනත යටතේ මූලික වශයෙන්ම ඇති වුණ කාර්යයක් තමයි ස්ථාපනය වුණා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය. මේ කාර්යාලය පිහිටවුන් ලබන්නේ 2018 වර්ෂයේ. 2018 වර්ෂයේ කාර්යාලය පිහිටවීමෙන් පසු මූලික වශයෙන්ම සිදුවෙලා තියෙන්නේ මුල් කාලේ මේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කරුණු ඒකරාශී කිරීම. ඒ අනුව දැනට අප කාර්යාලයේ දල වශයෙන් සිවිල් අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛන 15000ක ප්‍රමාණයක් තියෙනවා. 15000ක්. ඊට අමතරව සන්නද්ධ හමුදාවලට සම්බන්ධ අතුරුදහන් වීම සම්බන්ධ තවත් ලේඛන 6000ක වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ කාර්යාලයේ මූලික වශයෙන්ම සිදු කරනු ලබන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව විශේෂයෙන්ම ඒ අතුරුදහන් වූ තැනැත්තන් සොයා ගැනීමට ක්‍රියා කිරීම, ඒ වගේම අතුරුදහන් වූ තැනැත්තන්ටගේ පවුල් වලට අවශ්‍ය වන සහ ඒ පැමිලි පවුල් වල ජීවන තත්ත්වය නගා සිටීමට අවශ්‍ය කටයුතු කිරීම, ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඉදිරියේදී අතුරුදහන් වීම යන වැළැක්වීම. මේ වචනය නැවත මේ රටේ සිදුවෙන්නට ඇති අවස්ථාවන් අවම කිරීම. ඉතින් මම හිතනවා අපි සතුටුයි කියන්න මම පහුගිය අවුරුදු 2 ගත්තොත් එහෙම පහුගිය වසර 2 ඇතුළත අපිට එහෙම බලාත්කාරයෙන් අතුරුදහන් වීම පිළිබඳ සිද්ධීන් වාර්තා වෙලා නැහැ. ඊට ප්‍රථම අවුරුදු වල වුණත් ඒ වාර්තා වෙලා තියෙන සිද්ධීන් බලාගෙන මේ අපි මේ පිළිබඳව අධීක්ෂණය කරගෙන යනකොට අපිට පෙනී යනවා සමහර කරුණු මේ බලාත්කාරයෙන් අතුරුදහන් වීම කියන ජාත්‍යන්තර නිර්වචනය තුළට එන්නේ නැහැ. ඒවා අපි හැබැයි පැහැදිලි කරගත යුතු තියෙනවා. ඒවා කරගෙන යනවා. ඒක අතුරුදහන් වූ කාර්යාලය මූලික වශයෙන්ම පවතින්නේ කොළඹ. කාර්යාලය ස්ථාපනය කරලා තියෙනවා. ඊට අමතරව
විශේෂයෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පැමිණිලි වැඩි සංඛ්‍යාවක් අපිට ලැබිලා තියෙන දිස්ත්‍රික්ක 5ක අපේ කලාපීය කාර්යාල ඇති කරලා තියෙනවා. යාපනය, ඒ වගේම කිලිනොච්චිය, මන්නාරම, මඩකලපුව සහ මාතර. මේ කාර්යාලවල විශේෂයෙන් බලාපොරොත්තුව තමා මොකද ප්‍රාදේශීය කාර්යාල ඇති කරලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට වඩා සමීපව ඒ ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට කිසියම් වූ සහනයක් ලබා දෙන්න. ඒ වගේම පවුල් වලට අතුරුදහන් වූ තැනැත්තන්ගේ දැනට ඉන්න ඥාතීන්ට, පැමිණිලිකරුවන්ට, පවුල් වලට ඒ අයට අවශ්‍ය උපකාර කිරීම, උදව් කිරීම අරමුණු කර ගැනීම. ඒ අනුව දැනට ප්‍රාදේශීය කාර්යාල, ප්‍රාදේශීය සම්බන්ධී කාර්යකවරයෙක් ඇතුළු 5 දෙනෙකු පමණ කාර්ය මණ්ඩලයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. මේ කාර්යාල විශාල කාර්යභාරයක්, විශේෂයෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව ලැබිලා තියෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තිනවා. ඒ ක්‍රියාවලියට අවශ්‍ය මූලික කටයුතු මේ ප්‍රාදේශීය කාර්යාලවලින් සිදු වෙනවා. හොඳයි. ඔබටත් යම් කිසි ගැටලුවක් විමසන්න තියෙනවා නම් හැබැයි අතුරුදන්නුවන් පිළිබඳව විමසන්න එපා. ඒවට පැමිණිලි කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක ශනිකව විමසුත් මේ සටහන් කරන ක්‍රමයක් නැති අපි ඒක පසුව බලමු. නමුත් ප්‍රශ්නයක් තියෙනවා විමසන්න බලමු. පොදු ප්‍රශ්නයක් 2695447 2695446 මේ දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් විමසන්න. නැත්නම් 268යි 2411 දුරකථන අංකයත් පාවිච්චි කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා යම් විදිහකින් ප්‍රශ්නයක් විමසන්න. නීතිඥ මහේෂ් කටුලන්ද මහත්මයානි, සභාපතිතුමනි, දැන් අපි දැක්කා දිසානක මහත්මයාගේ කරුණත් එක්ක ඇත්තටම මේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය යම් ක්‍රමවේදයක් ඔස්සේ දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මට තව ටිකක් පැහැදිලි කරන්න මේ මුඛ්‍ය අරමුණු නැත්නම් ප්‍රධාන පරමාර්ථය මේ කාර්යාලයේ මොකක්ද? මේක ඇත්තටම ජයන්ත මහත්මයා දැන් අපි මේක ගත්තොත් එහෙම දැන් මේකට අපේ මේ පනත සංස්ථාපනය කරනකොට මේක නිශ්චිත කාලපකවානුවක් නැහැ. මේ නිශ්චිත කාලපකවානුවක් නැති භාවය නිසා ඕනෑම කාලයක අතුරුදහන් වෙච්චි පුද්ගලයන් සම්බන්ධයෙන් තමන්ගේ ඥාතීන්ට හරි ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පැමිණිලි කරන්න පුළුවන්. ඒතර ඊට අමතරව භූගෝලීය වෙනසකුත් නැහැ. එතකොට ඒ தත්ත්වය තුළ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ ප්‍රශ්නයකුත් නැහැ. ඒතර ඊට අමතරව මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේකට අර අපිට ඉංග්‍රීසි කියන මැන්ඩේට් එක කියන අපිට මේක කරන්න බලය, අපිට මේකලා පවර්ලා තියෙන බලයක් තියෙන මේ පනතෙන්. ඒතර ඒකේ තියෙන මූලිකම දේ තමයි දේශපාලන අසහනය. ඒ කියන්නේ දේශපාලන අරගලයක් නිසා, ඒ කියන්නේ පොලිටිකල් අන්රෙස්ට්. එහෙම නැත්නම් මිසිං ඉන් ඇක්ෂන්. ඒ කියන්නේ යුද්ධයේදී අතුරුදහන් එහෙම ඊට අමතරව මිසින් ඩියු ටු ද ආම් කොන්ෆ්ලික්ට්. ආයුධ සන්නද්ධ අරගලයක් නිසා අතුරුදහන් වීම සහ එන්ෆෝස් ඩිසපියරන්ස්. එවැනි වූ පසුබිමක් තුළ බලහත්කාරයෙන් යම් කිසි පුද්ගලයෙක් ඔහුගේ කැමැත්තට එරෙහිව පැහැරගෙන ගිහිල්ලා ඔහු අතුරුදහන් කරලා තියෙනවා නම් කියන ඔය තියෙන ප්‍රධාන නිර්ණායක 4 යටතට වැටෙන අය තමයි අපි මේකට මේ අපිට පැමිණිලි කරාට අපි ඒ පැමිණිල්ලේ වළංගු භාවයේ තියෙන්නේ ඔය කියන කාරණා 4ක. ඒ කියන්නේ ජාත්‍යන්තරයේ තියෙන ප්‍රමිතියක් මේක අපේ රටේ ගන්න. ජාත්‍යන්තරයේ තියෙන ප්‍රමිතියක් වගේම මේක අපේ රටේ තියෙන ඇති වෙලා තියෙන මේ තත්ත්වය සමනය කිරීම සඳහා. මොකද අපි තියෙන මේ වෙලාවේ තිබෙන ලොකුම සැකයනේ. ඒ කියන්නේ ජාතීන් අතර සැකයක් ඇති වෙලා තියෙනවා. වර්ග අතර සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට විරුද්ධයි. මේගොල්ලෝ මේ වැඩේට විරුද්ධයි. මේගොල්ලෝ මේගොල්ලන්ගේ ආගම අදහිල්ලට විරුද්ධයි. මේ ජාතියේ උත්සව වලට විරුද්ධයි ආදී වශයෙන් තියෙනවනේ ප්‍රශ්න සැකයක්නේ මේක තියෙන්නේ. ඉතින් ඕක නැති වෙන්න නම් සංහිඳියාව ඇති වෙන්න එපායි. අනිවාර්යයෙන්. සංහිඳියාව ඇති වෙන්න නම් ඇති වෙන්න නම් තියෙන ප්‍රධානම තියෙන්නේ අනවබෝධය නැති වෙන්න ඕනේ. අවබෝධයක් ඇති වෙන්න ඕනේ. අවබෝධයක් ඇති වෙන්න නම් දැන් ඔබතුමා ගත්තොත් ඔබතුමායි මායි අතරේ බොහොම කිට්ටු සංවාදයක් ඇති වෙන්න ඕනේ. සහ වැරදි තියෙනවා නම් පාපොච්චාරණය කරලා සමාව ගන්න ඕනේ. එතකොට මේ කියන වැඩසටහන තුල මේ සියලුම දේවල් තියෙනවා. දැන් අර අපේ විධායක අධ්‍යක්ෂකතුමා දිසානායක මහත්තයා කිව්වේ දැන් මේකේ තියෙන සියලුම දේවල් ඉෂ්ට සිද්ධ වුණත් අවසාන අරමුණ තමයි
මින් ඉදිරියට මෙවැනි වූ දේවල් නොසිදු වෙන්න ඕනේ. හරි. ඒතර ඒ කියන්නේ මින් ඉදිරියට මෙවැනි දේවල් නොසිදු වෙන්න නම් මේ රටේ නීතිය ආධිපත්‍යය ඉහළින්ම තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිමයටම තියෙන්න ඕනේ. ජාතීන් අතර සංහිඳියාව උපරිමයටම ඇති වෙන්න ඕනේ. කිසිම ආගමක් ජාතියක් සහ වෙනත් බල අරගලයක් උඩ මිනිස්සු ගහමරාගෙන නොගෙන ඉන්න ඕනේ නේ. එතෙන්ට එන්න තමයි මේ පනතේ අපි සියලුම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ යන්නේ මේ මේක පාදක කරගෙන ඒකයි මේ හොඳයි 2.68යි 24යි 94යි 28 2.68යි 94යි 28 සහ 2.68යි 24යි 11 මේ තමයි දුරකථන අංක දෙක 2.68යි 24යි 11 2.68යි 94යි 28 මේ අංක දෙකෙන් ඔබට කතා කරන්න පුළුවන්. අපි අද සාකච්ඡා කරන්නේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් සිදුවන මෙහෙවර පිළිබඳව. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ සභාපතිතුමන් නීතිඥ මහේෂ් කටුනන්ද මහත්මයාත් විධායක අධ්‍යක්ෂ ඩී.සී. දිසානායක මහත්මයාත් අපිත් එක්ක එකතු වෙනවා. දිසානායක මහත්මයා දැන් අපේ සභාපතිතුමා කියපු කරුණුත් එක්ක දැන් මේ සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි. දැන් අපි කාර්යාලයක් තිබෙනවා. නමුත් අපිට දැන් මේ කාර්යාලය කිව්වම අපිට තේරෙන්නේ මේක සාමාන්‍ය තැනක්ද? මේකට අර කටුනන්ද මහත්මයා නම් කිව්වා ලොකු නෛතික බලයක් තියෙනවා. මේකට අවශ්‍ය බලතල දීලා තියෙනවා කියලා. හැබැයි අපිට බැලුමට එහෙම මේ බලතල තියෙනවද කියලා පේන්නේ නැහැ. නමුත් ඇත්තටම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. මොකද්ද තියෙන යාන්ත්‍රණය මේ කටයුතු මුදුන්පත් කරගන්න? මොන වගේ යාන්ත්‍රණයක්ද මේක හදලා තියෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම අපි මේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කිව්වට මෙම කාර්යාලය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ අංක 16 අංක 14 කියන 2016 අංක 14 කියන පනතෙන් බලාත්මක කරපු ආයතනය. මේ ආයතනයේ මූලික වශයෙන්ම ස්වාධීන ආයතනය. මම හිතන්නේ ඒකයි ඊටාම වැදගත්ම කාරණේ. අපේ ආයතනය පාලනය වෙන්නේ සමාජිකයන් 7 දෙනෙක්ගේ මූලිකත්වයෙන්. මෙම සමාජිකයන් 7 දෙනා පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයන් මත. දැන් නම් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් මත බොහොම ස්වාධීන ක්‍රමවේදයක් අනුව තමයි මේ අපිට අපේ සමාජිකයන් පත් කරනු ලබන්නේ. ඒ වගේම සමාජිකයන් ක්‍රියා මේ මාසකට අවමසයෙන් රැස්වීම් දෙකක් පවත්වමින් මාසයක් තුළ අවමාශයෙන් රැස්වීම් දෙකක් පවත්වලා පවතින තත්ත්වය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කරනවා. ඒ වගේම අපේ සභාපතිතුමා මහේෂ් කටුනන්ද මහත්මයා දිනපතාම වගේ කාර්යාලයේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒවා අධීක්ෂණය කරනවා. ඒ වගේම බොහෝ සමාජිකයන් මේක අර මේ රැස්වීම් වලට සීමා කරන්නේ නිරන්තරයෙන්ම මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙලා කාර්යාලයේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ කාර්යාලයට පැමිණීම දිනපතාම වගේ සිදු වෙනවා. අපි අත් වශයෙන්ම දැන් මේ පනතේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව ඔබතුමා අහුවා මේ තියෙන මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඒ අනුව මූලික වශයෙන් පනතේ විශාල බලතල රාශියක් තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් කිසියම් පුද්ගලයෙක් අතුරුදහන් වූයි කියලා අපිට පැමිණිල්ලක් ලැබුණොත් කිසියම් සැකකටයුතු ස්ථානයක් තියෙනවා නම් එය කුමන ස්ථානයක් වුවත් එම ස්ථානයට පිවිසීමේ බලාධිකාරියක් මේ පනත යටතේ මේ සමාජිකත්වයට හිමි වෙලා තියෙනවා. මේ ආයතනයට හිමි වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව කිසියම් වූ ආකාරයක නෛතික කෘත්‍යයක් සිදු වෙනවා නම් ඒ අයගේ පවුල්වල අය හෝ වේවා ඊට සම්බන්ධ වෙනත් පාර්ශව වේවා අපේ ආයතනය මගිනොත් ඒ ක්‍රියාවලින් වලට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම අපි එවැනි අවස්ථාවල අපේ ආයතනය බොහෝ විට ගනු ලබන්නේ එම අතුරුදහන් වූ තැනැත්තාගේ පාර්ශවය. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති උපකාර කිරීමට පෙනී සිටීමට අපේ ආයතනය ක්‍රියා කරනවා. ඒ වගේම අපි දැන් කලින් කතා කළා වගේම දැනට සිදුවෙලා තියෙන අතුරුදහන් වීම සම්බන්ධව අවශ්‍ය සොයා බැලීම් කිරීමට විමර්ශනය කිරීමට ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය තුල අපි අවශ්‍ය වන සාක්ෂි විමසීමේ ක්‍රියාවලියක්
ඒ වගේම කරුණු හොයා බැලීමේ ක්‍රියාවලියක් දැනට සිදුවමින් පවතිනවා. මේ ඇත්ත වශයෙන්ම අපිට දැනට ලැබිලා තියෙන පැමිණිලි විශේෂයෙන්ම සිවිල් පැමිණිලි 15000ත් ඒ වගේම හමුදා සහ අනිකුත් අංශවල පැමිණිලි 6000 සම්බන්ධයෙන් මේ කටයුතු සිදුවමින් පවතිනවා. එතකොට මේ ක්‍රියාවලිය ඉතාමත් ස්වාධීනව සිදු වෙනවා. මොකද මේ අපි පත් කරනු ලබනවා මේ දැන්ටමත් පත් කරලා තියෙනවා සමාජිකයන් 30 දෙනෙකින් යුත් කණ්ඩායම් පැනල්ස් 15ක්. මේ 15 ඇත්ත වශයෙන්ම මේ සමාජිකත්වයේ ගන්නේ රටේ මේ ප්‍රධාන වගකීම් දරූ තනතුරු ඉසුළු ඒ වගේම නීති ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම වෘත්තීමය මට්ටමේ ඉහළ අත්දැකීම් බහුල සමාජිකයන් මේ කමිටුවට පත් කරන්න. මේ ඒ වගේම මේ හැම කමිටුවක්ම අවම වශයෙන් එක නීතිඥවරයෙක්, ඒ වගේම අවම වශයෙන් එක කාන්තාවක් සහ අර මම කිව්ව ප්‍රධානියෙකු. ඒ කියන්නේ විශාල අත්දැකීම් රාශියක් සහ සුදුසුකම් සහ අත්දැකීම් දෙකම අපි බලනවා. එතකොටම මේ ක්ෂේත්‍රයේ මේ මීට සම්බන්ධ විශේෂයෙන් ගැටුම් නිරාකරණය, එතකොට මේ පුද්ගලින් පැහැර ගැනීම වැනි කරුණු වල සම්බන්ධ අත්දැකීම් දැනුමක් කණ්ඩායම් තමයි මේ සහපත් වෙන්නේ. මානව හිමිකම් ගැන human rights, humanitarian law, human rights law, ඒ වගේ දේවල්. ඊට අමතරව මම දිසානායක මහත්තයාට ඌණ පූර්ණයක් එක්කහුව කරනවා. මේ කණ්ඩායම් වලදී අපි ඇත්තටම මේ අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්ගේ ඉරණම පිළිබඳ තීරණය කිරීම සම්බන්ධයෙන් මේ පැනල් එක මේ පුද්ගලයෝ යනකොට ඒ පුද්ගලයෝ තනිකරම නිර්පාක්ෂික කියන්නේ කිසි පක්ෂග්‍රාහී නොවන තව පුද්ගලයෙක්ගේ ජීවිතය සම්බන්ධ තීරණයක් ගන්න පුළුවන් බොහොම මනා පෞරුෂයක් තියෙන හසල අත්දැකීමක් තියෙන වගකීමක් ගන්න පුළුවන් සහ අතීත පැටිකිරිය කියන්නේ ඔවුන් සම්බන්ධයෙන් කිසිම තොරතුරු මේ අර ඒකට කියන්නේ මේ නරක ක්‍රියාවන් පිළිබඳව එහෙම පැරණි අතීතයක් නරක අතීතයක් නොමැති හොඳ චරිතයක්කින් හෙබි අය තමයි මේක ගන්නේ. අපි ඒක තෝරගන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ දැන් මේ අතුරුදහන් වෙච්ච පුද්ගලයා සම්බන්ධයෙන් සම්පූර්ණ ඔවුන්ගේ ඥාතීන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගෙන් තොරතුරු අරගෙන වෙනත් ආයතන එක්ක ඉදිරිපත් වෙලා තියෙන ඒ අනිකුත් කටයුතු ඒවා සේරම සම්බන්ධීකරණය කරලා තමයි ඒ අවසාන ඔවුන්ගේ නියමිත වාර්තාව දෙන්නේ. හොඳයි. අපි තව කතා කරන්න අවශ්‍ය වෙනවා මේ දුරකථනයේ සෑහන වලදී ඉන්නවා කියන කපිට කර දෙමු. ආයිබෝන් කවුද මේ? ආයිබෝන් මම එල්පිටියෙන් සනත් කතා කරන්නේ. ඔව් සනත් මහත්මයා කතා කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි පුද්ගලයෙකු ලෙස මට අතුරුදහන් නොවී සිටීමට තියෙන ප්‍රතිපාදන මොනවද? ඒ කියන්නේ දැන් අතුරුදහන් වෙච්ච 15000 හෝ 20000 දින කියලා මෙතන කිව්වනේ. ඒ 20000ට වෙච්ච වෙන්න ඕන සාධාරණය තමයි ඔවුන් අතුරුදහන් කරවූ හේතු සාධක නැති කිරීම. ඒ කියන්නේ ඔවුන්ට නිසි දඬුවම් ලබා දීම. ඊට පස්සේ අතුරුදහන් වෙන්න තියෙන සමාජ සාධක තියෙනවානේ, ජාතිවාදය, ආගම්පාදය, අන්න ඒවා තුරන් කිරීම. මෙන්න මේ සාධක දෙක තුලින් මම හෙට දවසේ මාව අතුරුදහන් නොවීමට තියෙන ප්‍රධානම සාධක ටික ඉවත් කරන්න ඔබතුමාලා ගත්ත කාර්යභාරය මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි මම දකිනවා මේ බොහෝ කොමිෂන් සභා දත්තා නියපොතු කලවපු සිංහයන් හා සමානයි. කොමිසමක් ලෙස ඔබතුමාලා මොකද්ද මේ ඔබතුමාලට දත්තා නියපොතු ලබා ගැනීමට ඔබතුමාලා කරන දැනට කරන නීතිමය ක්‍රියාමාර්ගය? පෙරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම ජයන්ත මහත්තයා දත්තා නියපොතු ගලවපු සිංහයෝ නෙමෙයි අපි. ඉස්සෙල්ලාම ආඩම්බරෙන් කියන්න ඕනේ අපි දතුත් තියෙන නියපොතුත් තියෙන සිංහයෝ. ඒ හින්දා මොකද ඒකට කියන්නේ අපි විවිධ දේශපාලන වශයෙන් සහ විවිධ සංවිධානවල අපි ඊට කලින් ඉඳලා තියෙනවා. ඒ මොකද එහෙම නැතුව මිනිහා දේශපාලන සත්‍යය කියලා තියෙනනේ කවුරුත් නේ දන්නවනේ අපි. නමුත් ඒ වුණාට මෙතනදී මේ කාර්යය සම්බන්ධයෙන් අතිශය ස්වාධීන පුද්ගලයෝ කණ්ඩායමක් තමයි මෙතන අපි වැඩ කරන්නේ. අපිට කිසිම රාජ්‍ය බලපෑමක් නැහැ. කිසිම ජාත්‍යන්තර බලපෑමකුත් නැහැ. අපිට තියෙන්නේ බලපෑම තමයි මේ පනත. මේ බලපෑම තියෙන එකම පනත මේ පනතේ තියෙන ප්‍රතිපාදන ඉෂ්ට සිද්ධ කරන්න මේ පනතේ තියලා තියෙන බලය හරි විදිහට පාවිච්චි කරලා මේ සිදුුනේ මොකද්ද කියන එක හොයලා
මේ අතුරුදහන් පුද්ගලයාට උනේ මොකද්ද? ඔහු කොහේ හරි ජීවතුන් අතර තාම ඉන්නවද? ඔහුව පැහැරගත්තේ කවුද? ඒකට හේතු දුන්නේ මොකද්ද කියන ඒ සියලුම දේවල් සොයලා බලලා අවසානාත්මක වශයෙන් යම් කිසි ඒ පුද්ගලයා කොහේ හරි තැනක ඉන්නවනම් ඔහුව සොයාගෙන ඔවුන්ගේ ඥාතීන්ට සහ රටට ඉදිරිපත් කිරීම ප්‍රධාන කර්තව්‍යය. දෙවෙනි කාරණය ඔහුට උන ඉරණම මොකද්ද කියන එක ස්ථානයේ දිනය වෙලාව ඒකට බලපාපු මිනිස්සු කවුද හේතුව මොකද්ද ආදී කරුණු සම්බන්ධයෙන් සෑහෙන නිගමනයකට ලංවීම. තුන්වෙනි කාරණය තමයි මෙවැනි වූ දේවල් ඉස්සරහට සිද්ධ නොවන ආකාරයට මේ යාන්ත්‍රණය තුලින් නිසි දඬුවම් ආදී දේවල් අපි අදාළ ලබා දීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමයන්ට මේවා යොමු කිරීම. ඒ කියන්නේ අපිට කවුරු හරි පුද්ගලයෙක් මෙහෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගියා කියන එක අපිට තේරෙනවා නම් එහෙම නැත්නම් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් නිරීක්ෂණ මගින් හෙළි වෙනවා නම් එහෙම නැත්නම් අපිට ඊට අමතරව අපිට හංගන්න දෙයක් නැහැ. දැන් අපි කවුරු හරි කියනවා දැන් හමුදාවට බාර දීලා තියෙනවා. නැත්නම් පොලිසියට බාර දුන්නා. එදා ඉඳලා නැහැ. ඉතින් එතෙන්දී අපි ඒ ගැන කියන සත්‍ය විමර්ශනයක් තියනවද කියලා හරියට බලලා විමර්ශනය කරලා සත්‍ය දේවල් බලලා එහෙම දෙයක් තියෙනවා අපි කෙලින්ම නීතිපතිතුමාට ඒක යොමු කරලා ඔහුක සාකච්ඡා කරලා CID එක සහ වෙනත් මේ බුද්ධ්‍යංශ එක්ක සම්බන්ධීකරණය කරලා මේ වැඩසටහන මගින් ඒ වැඩේ සිද්ධ වෙනවද කියන එක අපි බලාගෙන ඉන්නවා මොනිටර් කරනවා අධීක්ෂණය කරනවා. ඉතින් ඒක තමයි අර එතුමා කිව්ව මේක අපි මේක හරියට ක්‍රියාත්මක කරේ අපේ දත්සහනිය කියන්නේ ඒක. මොකද අපිට ඕනෑම වෙලාවක පොලිසියකට අත්අඩංගුවේ ඉන්නවා කියලා කිව්වොත්, හමුදා කැම්ප් එකක ඉන්නවා කියලා කිව්වොත්, නැත්නම් වෙනත් සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඉන්නවා කිව්වොත් ඒ කියන තැනට යන්න අධිකරණ අවසරයකින් තොරව අපිට යන්න පුළුවන් මේකක් තියෙනවා අපිට. ඒක තමයි බලය. ඒක අනිත් එක දැන් අතම නීතිය ඌනපූර්ණ කරන්න එතුමාගේ අර පළවෙනි ප්‍රශ්නය අතුරුදහන් වීමකින් තොරව ඉන්න කොහොමද? ඇත්ත වශයෙන්ම ඒකට අවශ්‍ය නෛතික පසුබිම දැනට ලංකාවේ ස්ථාපනය කරලා තියෙනවා. තුමා බැලුවොත් එහෙම මං හිතන්නේ මේ අසන්නට මම කියන්නේ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සීලුම තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත. මේ පනතේ ප්‍රතිපාදන තියෙනවා කිසියම් තැනැත්තෙකුට කිසියම් රජයට සම්බන්ධ හමුදාවකින් හෝ වෙනත් කණ්ඩායමක් මගින් පුද්ගලයෙක් තම කැමැත්තට එරෙහිව තම ඥාතීන්ට නොදන්නවා රඳවාගෙන තියෙනවා නම් හරි එහෙම නැත්නම් කිසියම් ස්ථානයකට ගෙන ගොස් තියෙනවා නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේම ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කුමක්ද කියන එක. ඒකෙන් අපිට මට කියන්න ඕන උනේ අත් වශයෙන්ම රටේ නීති පද්ධතිය තුල හැම සියලුම පුරවැසියන්ට රැකවරණයක් ලැබිලා තියෙනවා. ඒ බලහත්කාරයෙන් අතුරුදහන් වීම නොවී සිටීමට අවස්ථාව උදා කර ගැනීමට. අවශ්‍ය රැකවරණය දැන් තියෙනවා. රැකවරණය ගැනීමට. හොඳයි සභාපතිතුමනි මහේෂ් කටුනන්ද මහත්මයානි දැන් අපි අවධානය යොමු කරමු. දැන් අර ඔබ කියු කරුණක් තමයි යම් පුජ්‍යලෙක් අතුරුදහන් වුණා නම් ඔහු ගැන දැනගැනීමට එක පැත්තකින් ඔහුගේ පවුල ඥාතීන්ට තියෙන අයිතියක්. ඒ වගේම ඒ තැනැත්තා පිළිබඳව සොයා බලලා ඔවුන්ට ඒ කරුණු පැහැදිලි කරන්න වගකීමක් තියෙනවා රජයේ පැත්තෙන් සහ විශේෂයෙන් මේ ඔබ ආතන පැත්තෙන්. දැන් මේ දෙක තමයි මේ විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ. මම කැමති මහේෂ් කටුනන්ද මහත්මයානි දැන් ලෝකයේ අනිත් රටවල් ගත්තාම ලෝකයේ මේ වගේ යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවද? එහෙම ක්‍රියාත්මක වෙලා තියෙනවද සාර්ථකව? ඇත්ත වශයෙන්ම දැන් මේ රට මේ සම්බන්ධයෙන් ගත්තොත් ඊටාම කොලොම්බියාව, පීරු රාජ්‍යය, එතකොට යුගෝස්ලෝවියාව වගේ රටවල්. දැන් ඒ රටවල් වල ඇත්ත වශයෙන්ම මේක දකුණු අප්‍රිකාව විශේෂයෙන් සුවිශේෂයි. වර්ගවාදයේ ඉහළින්ම තිබ්බේ රටක් නේ. නමුත් අද ඒවා සියලුම දේවල් සමනය වෙලා ඉතාම සතුටින් සාමකාමීව ඔවුන් ඉන්නවා. රටේ සුළු ජාතිය මහ ජාතිය එහෙම වෙනසක් නැහැ. එතකොට ඉතින් එහෙම බැලුවාම දැන් සුදු ජාතීන් විසින් පාලනය කරපු දකුණු අප්‍රිකාව අද කළු ජාතීන් තමයි පාලනය කරන්නේ. ඉතින් හරිම
කිසිම ගැටුමක් නැහැ, ගැටුමක් සාමකාමීව. නෑ. ඉතින් දෙගොල්ලම බොහොම සතුටින් දේපොළ දැන් මං හිතන්නේ කළු ජාතීන් පාලනය කළා වුණත් දැන් මේ වෙලාවේ පාලනයේ කළු ජාතීන් හිටියට කළුද සුදුද කියලා දෙයක් නෑ. ඊළඟ සැරේ සුදු ජාතිකයෙක් ජනප්‍රිය පුජ්‍යලයෙක් આવොත් ඔහු රටේ 나යකයා වෙන්න පුළුවන්. දැන් එවැනි වූ සාධනීය විදිහට ඒ தত্ত্বය බලමාරුවීම් එහෙම වෙලා තියෙනවා. ඉතින් දැන් පීරු රාජ්‍යය ගත්ත යුගෝස්ලාවියාව කියන්නේ විශාල අතීතයේ තිබ්බේ හොඳ ශාස්ත්‍රීය රටක්. ඒක කෑලි කෑලි වලට කැඩිලා අද රටවල් කීපයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඒ වුණත් ඒ සියලුම කාරණාවලදී මේ දැන් අපි දැන් අපි මේ සෑම කාරණාවක් තිබද යුගෝස්ලාවියාව ගත්තොත් ලෝකයේ ආදර්ශමත්ම මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ලෝකයේ සාර්ථක ක්‍රියාත්මක වෙච්ච මේ අනිවාර්යයෙන්. ඉතින් මට හිතෙනවා අපි උනත් ගත්තොත් දැන් අපි ගැන සාල විශ්වාසයක් අපේ මේ අතුරුදහන් පවුල් වල අයට තියෙනවා. දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින් ඉතින් කොච්චර වුණත් ඉතින් දුකයිනේ තමන්ගේ ඥාතියෙක් අතුරුදහන් වුණාම. ඒක අපිට වාවන්න නැති ප්‍රශ්නයක් ඒකනේ. අර මම මුලින් කිව්වේ තමන්ගේ ඥාතියා අතුරුදහන් වෙලා තියෙනවා. එයාගේ දේහයක් දැකලා නැහැ, මැරිලාද නැද්ද කියලා දන්නේ නැහැ, කොහේ හරි ජීවත් වෙනවද දන්නේ නැහැ. එහෙම. ඉතින් එවැනි තත්ත්වයක් තුළ දැන් දැන් මේ යාන්ත්‍රණය ලංකාවේ දැන් අපි කිව්වොත් දැන් අපිට දැන් මේ අතුරුදහන් කාර්යාලයට සේරම විරුද්ධයි කියලා කියනවනේ කට්ටිය. සමහර ජනමාධ්‍ය වලින් සමහර මේ අර නෙගටිව් මීඩියා වලින් කියනවා. සමහර අන්තර්ජාතික සංවිධාන වලින් චෝදනා කරනවා. හැබැයි අතිශය සතුටුයි කියන්නේ ජයන්ත මහත්මයා අපි දැන් මේ වෙනකොට දිසානායක මහත්තයා අපි 2000කට අධික පිරිසක් පවුල් හම්බෙලා තියෙනවානේ. අපිට පැමිණිලි කරපු 2000කට වැඩිය. ඒ කියන්නේ අපි මේ පනතෙන් මේක පිහිටෝලා 2016 පනතෙන් පිහිටෝලා පටන් අරගෙන 2017න් පස්සේ දැන් මේ දක්වා ඇවිල්ලා මම සභාපතිවරයා හැටියට සහ මෙතුමා විධායක අධ්‍යක්ෂකවරයා හැටියට සහ මේ අලුත් සමාජික බෝඩ් එක එහෙම ඇවිල්ලා අපි දැන් මේක එනකොට සමාජික පවුල් 62ක විතර වගේ තමයි මේ 21 මේ 15 62ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මේවා කරලා තියෙන්නේ. ඒකට හේතු මොකද ආයතනයේ සම්පාදනය ආයතනයේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ, ස්ථාපනය කරන්න ඕනේ, බඳවා ගැනීම කරන්න ඕනේ, සිස්ටම් හදන්න ඕනේ. ඒ සේරමත් එක්ක අපි මේක බාර ගන්නකොට 62ක් විතර තමයි තිබුණේ. නමුත් සතුටුයි කියන්න මේ වෙනකොට මේ ජනවාරි මාසේ පෙබරවාරි මාසයෙන් විතර පස්සේ අද දක්වා සමස්ත කාලය තුළ මේ අරගල නිසා පෙට්‍රල් ඩීසල් නැති ප්‍රශ්න නිසා ඇතිවෙච්ච කොවිඩ් නිසා ඇතිවෙච්ච තත්ත්වයන් සියලුම දේවල් හරහා අපිට සංචරණ සීමා සියලුම දේවල් එක්කත් අපි 2000කට අධික පිරිසක් මුණ ගැහිලා කටයුතු කරලා තියෙනවා. සහ ඔබේ කාලය තුල කරන සුවිශේෂ කාර්ය නෝකට ඒක තමයි දෙන්නේ. සුවිශේෂ කියන්නේ දැන් අපි කරපු ප්‍රධානම දේ තමයි මේ පනත හදලා දුන්නා අපිට. දැන් මේ පනත හැදුනට මේ සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් තිබුණ නැහැ. ඒ කියන්නේ උපාය මාර්ගික සැලැස්මක් තිබුණ නැහැ. දැන් මේ අපි උපාය මාර්ගික සැලැස්මක් අපි නිර්මාණය කරලා තියෙනවා දැන්. එතකොට ඊට අමතරව දැන් මේ පුජ්‍යලයෝ අපි දැන් අර බෝඩ් එක කියලා කියන්නේ අපේ කණ්ඩායමට මෙම්බර්ස්ලා මේ සමාජිකයන්ට මේකේ පාලනය කරන්නේ ඔවුන්ගේ හත් දෙනා එක්ක අහුවෙලා පාලක මණ්ඩලය. එතකොට ඒකට අමතරව ඔවුන් නෙමෙයිනේ මේක හොයන්නේ බලන්නේ සිසිරම. අපි විසින් ගන්නා තීන්දුව తీරන ක්‍රියාත්මක කරමින් ආයතනයේ දුවනකොට දැන් මේ පවුල් මුණ ගැසීම සඳහා අපි මණ්ඩල 15ක් පත් කරලා තියෙනවා මේ වෙනකොට. මණ්ඩල 15ක් ලංකාවේ සියලුම පළාත් නියෝජනය වෙනවා. විවිධ කණ්ඩායම් ජාතීන් වශයෙන්. ඒතකොට ජාතීන් අතර මේකක් නැහැ. ඒතකොට ජෙන්ඩර් බැලන්ස් කියන්නේ මේ ලිංගිකත්වය එතකොට භාෂා කතා කිරිල්ල ඒ හැමෝම එක පැනල් එකකට කාන්තාවක් ද්‍රවිඩ සිංහල එහෙම කතා කරන්න පුළුවන් හැකියාව තියෙන. එතකොට ඒ සියලුම දේවල් ඒකට බැලන්ස් වෙලා තියෙනවා. එතකොට ඒක අපි ලබපු තව දෙයක්. එතකොට අපේ හිටපු අධිකරණ ඇමතිතුමා අලි සබ්රි ඇමතිතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ. ඔහු විශාල අපිට සහයෝගයක් ලබා දුන්නා අපි ස්වාධීනව කටයුතු කිරීම සහ
මේකට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් සහ අපි මේ කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ වර්තමානෙත් එතකොට දැන් අපේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ පනත හදන කාලේ අධිකරණ ඇමතිවරයා හැටියට සුවිශේෂ කාර්යභාරයක් කරපු පුද්ගලෙක් සහ එතුමා දැන් මේ වෙනකොට අර අලිසබ්‍රි ඇමතිතුමා දීපු සහයෝගයෙන් ඔබට ගිහිල්ලා ඉතාම සුවිශේෂ කාර්යභාරයක් කරනවා. මොකද අපිට මේ වෙලාවේ මේ කටයුතු කරන්න රාජ්‍ය සේවකයෝ බඳවා ගන්න බෑ. මේ අපිට මේ අලුත් බඳවා ගැනීම කරන්න බෑ. රටේ සල්ලි ප්‍රශ්න හිමි. නමුත් එතුමා දැන් අර පසුගිය කාලේ බඳවා ගත්ත පිරිසකින් අපිට මේ වෙනකොට 17ක් 18ක් වගේ පිරිසක් අපිට මේ පසුගිය සතියේ වෙනකොට අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. සහ එතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා ඉදිරි ඉතාම කෙටි කාලයක් තුළ මේ ආයතනයේ ස්වාධීනව සහ මේ මනා යතහා පරිපාලනමය වශයෙන් කරලා මේ වටයුතු ඉෂ්ට සිද්ධ කරන්න අවශ්‍ය සියලුම රාජ්‍ය පැත්තෙන් අපිට දෙන්න පුළුවන් සියලුම සහයෝගයන් ලබා දෙනවා කියන සහ ඊට අමතරව පසුගිය සති දෙකකට වගේ කාලයක් තුල දැනගන්න ලැබුණා අපිට අතිගරු ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා මුණ ගැහිච්ච සිවිල් සමාජ ක්‍රියාකාරීන් කණ්ඩායමකට එතුමා කියලා තියෙනවා අඩුම ගානේ මාසයකට මේ පවුල් 500ක්වත් අපි මුණ ගැහෙන්න ඕනේ. ඒ මුණ ගැහිලා ඒ දාලා අවුරුද්දකට 5000ක්වත් අවම වශයෙන් මේ මුණ ගැහිලා ඉතාලම කෙටි කාලයකින් මේක ඉවර කරන්න ඕනේ කියලා. ඇත්තටම අපිත් හිටියේ එතන. ඉතින් අපිට ලොකු ශක්තියක් සහ දැන් ධෛර්යයක් ලැබිලා තියෙනවා මේ සියලුම රාජ්‍ය යන්ත්‍රයත් මේ අපි හිතන පතන විදිහට සහ මේ පනතේ ප්‍රකාරව ඉතාම මේ ස්වාධීනව අපිට මේ කටයුත්ත කරගෙන යන්න මේ යම්කිසි ධනාත්මක ශක්තියක් ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ විය යුත්තේ දිසානක මහත්මයා දැන් ඔය මේ වෙනකොට ඔබ තුමන්ලකවා 2000ක් විතර ප්‍රමාණයක් නිරීක්ෂණය කළා තියෙනවා. පවුල් හමු වෙලා තියෙනවා. දැන් මේවයිදි මතුවෙච්ච මේ මූලික කාරණා කොහොමද ඊට පස්සේ ගොනු කරන්නේ? නැත්නම් මේවා අපි අවශ්‍යනේ යම් විදිහක ලිඛිතව මේවා හදලා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තැන එහෙම ගන්න සිද්ධ වෙනවා. සමහරට මේ ඒව කොහොමද කරන්නේ? මොකද තියෙන ක්‍රියාපටිපාටි එකේ? ඔව් ඇත්ත වශයෙන්ම මේ අපි විසින් පත් කරලා තියෙන මණ්ඩලයක් විශේෂයෙන්ම ඒ ජනතාව ජීවත් වෙන ප්‍රදේශ වලට ගිහිල්ලා. ඒ කියන්නේ අපි හැකිතරම් ඒ ජනතාව ආසන්නයට යන්න බලන්නේ. උදාහරණයක් කියනවා නම් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මොකද අපිට කිසියම් මේ සම්බන්ධීකරණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් පහුගිය දවස්වල අපි මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5කට ගිහිල්ලා මේ කටයුතු ගැන හොයා බැලුවා. ඒ වගේම මේ විමර්ශන මණ්ඩල පැවැත්තුවා. ඒ ක්‍රියාවලිය තුළින් මේ විමර්ශනයේ සිදු කිරීමේදී ඒ මණ්ඩලය විසින් පළමු කොටම මෙහෙම අතුරුදහන් වූ තැනැත්තෙක් හිටියායි කියන කරුණ, මෙහෙම තැනැත්තේ පුද්ගලයෙක් හිටියා කියන කරුණ සනාථ කරගන්නවා. මේ සඳහා ඇත්ත වශයෙන්ම එම අපි අපේ මණ්ඩල විසින් අපේ ආයතන විසින් මේ සඳහා අපි කැඳවුම් කරනවා මේ පැමිණිල්ල කරපු පුද්ගලයා සහ අවම වශයෙන් එක් සාක්ෂිකරුවෙක් රැගෙන එන්න කියලා. ඊට අමතරව අපි මේ පුද්ගලයන්ගෙන් අපි ලබා ගන්නු ලබනවා ලේඛනගත සාක්ෂි. උදාහරණ විදිහට කියනවා නම් මේ පුද්ගලයා උප්පැන්න සහතිකේ හැඳුනුම්පත ඒ වගේම දිගුරුම් ප්‍රකාශ ඒ වගේම දෙමව්පියන්ගේ උපැන්න සහතික ඒ වගේම විවාහ සහතික තියෙනවා නම් ඒ වගේ සහතික. මොකද මේ සියල්ලම අපි ලබා ගන්න අපිට අවශ්‍ය වෙනවා මේ වගේ පුද්ගලයෙක් හිටියද කියන එක. ඔව් ඒක ස්ථාවර කර වුණාම අපි බලන්නේ ඊළඟ කාරණේ තමයි මූලික වශයෙන්ම අපේ විමර්ශන මණ්ඩල මේ පුද්ගලයා කවර ආකාරයකින් මේ දැනට අස්ථානගත වෙලා ඉන්නවද, එහෙම නැත්නම් දක්නට නොමැති වෙලා තියෙනවද, නැත්නම් අතුරුදහන් වෙලා ඉන්නවද කියන කාරණේ. එතකොට මේ කරුණ අර විමර්ශනය තුලදී ලබා ගන්නු ලබන සාක්ෂි විභාගයෙන් බොහෝ දුරට ස්ථාවර කරගන්නවා. එහෙම ස්ථාවර කරගන්න බැරි අවස්ථාවල තවදුරටත් විමර්ශන අවශ්‍ය වෙනවා නම් එම විමර්ශන මණ්ඩල නිර්දේශ කරනවා ඉදිරි විමර්ශන කටයුතු සිදු කර යුතුයි. තවදුරටත් විමර්ශන කටයුතු සිදු කළ යුතුයි කියලා. ඉදිරි විමර්ශන කටයුතු කිසියම් ආකාරයකට නිර්දේශිත වුණොත්
ඒ සම්බන්ධයෙන් අපි විශේෂිත කණ්ඩායමක් ඉන්වෙස්ටිගේෂන් කණ්ඩායමක් අපේ ආයතන තුළ කටයුතු කරනවා. එම කණ්ඩායම හරහා තවදුරටත් මේ පිළිබඳව සොයා බලනු ලබනවා. ඒ වගේම අවශ්‍ය වෙනවා නම් කිසියම් අවස්ථාවක අධිකරණමය වෛද්‍ය කටයුතු හෝ යමක් ඒ දක්වා යෑමට ඒ සඳහාත් අපි අපේ ආයතනය සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ විමර්ශනයෙන් හෙළිවන කරුණු පාදක කර ගැනීමෙන් ආයතනය තුලදී අපි සම්පින්න වාර්තාවක් සකස් කරනවා. ඒ සම්බින්දන වාර්තාවට මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අදාළ වන විශේෂිත වන අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව එම වාර්තාව ඇතුළත් වෙනවා. ඒකට මේ වාර්තාව නැවත අපේ පාලක මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. ඒ පාලක මණ්ඩලය මගින් ඊට පස්සෙ ඒක අනුමත කරනවා. මේ වාර්තාවේ තියෙන කරුණු හොයලා බලලා නැවතත් ඒ කියන්නේ දෙවනි අධීක්ෂණයක් කරනවා. අර විමර්ශන කණ්ඩායම කරනු ලබන නිර්දේශය නැවත පාලක මණ්ඩලයත් ඒ පිළිබඳව හොයලා බලලා ඒ නිර්දේශය ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා. විශේෂයෙන්ම අපි හිතමු කිසියම් වූ ජීවන ආධාරයක් සහනයක් ඒ වගේම අධ්‍යාපන දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් සැලසීමක් ඒ වගේම වැඩිහිටි දෙමාපියන්ට අවශ්‍ය පිළිසරණක් මේ යනාදී නිර්දේශ තියෙනවා නම් අපි ඒ කටයුතු කරන ආයතන හරහා ඒ ක්‍රියාමාර්ග ගණිත ක්‍රියා කරනවා. ඒ වගේම දැනට අමාත්‍යාංශ මගින් කටයුතු කරලා තිනවා මේ වසරේ විශේෂිත අයවැයක් මගින් ප්‍රතිපාදන සඳහන් ලැබුවා රුපියල් මිලියන 300ක වගේ මුදලක් මේ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල තියෙන ගැටලු විශේෂයෙන්ම මූල්‍ය අපහසුකම් මේවා ගැන සලකලා බලලා ඉක්මන් සහනයක් විදියට ඒ පවුල් සඳහා කිසියම් වූ ජීවනාධාරයක් නිර්දේශ කරන්න අතුරු දීමනාවක් නිර්දේශ කරන්න ඒකත් දැන්ට සිදුවීමෙන් පවතින ලොකු කාර්යභාරයක් සිද්ධ වෙන්නේ. මොකද මේ ඇත්තටම එහෙම කෙනෙක් පවුලකින් කෙනෙක් අතුරුදන් වුණාම ඒ පවුල සමට අනාථ වෙන උන්ට කරගන්න දෙයක් නැහැ. ඒකම උපයන්න වෙන්න පුළුවන් නේ. ඇත්ත වශයෙන්ම මේ සභාපතිතුමනි මාජ් කරුණ මහත්මයා දැන් මේකේ දැන් හොඳයි දැන් අර දිසාරක මහත්මයා පැහැදිලි කළා වගේ ලිඛිත වාර්තා මොකද්ද? දැන් අපි හිතමු කෙනෙක් මේ මැරිලා කියලා ඔප්පුලා නම් මරණ සාතිකයක් දෙන්න ඕන. මොකක්ද ඒ සඳහා පවුලට දෙන ඇත්තටම මෙතන දැන් මැරුණයි කියලා කියන්න බෑනේ. ඔව්. දැන් අපි දැන් අතීතයේ ඉඳලා අපේ රටේ තියෙනවා ලෝකේ වෙන රටවල් වලත් තියෙනවා යම්කිසි පුද්ගලයෙක් අතුරුදහන් වුණාම මැරුණයි කියලා සාක්ෂි නැත්නම් මැරුණයි කියලා සාක්ෂි නැත්නම් ඉතින් මැරිලා නැහැනේ නේද? හැබැයි ඒ වුණාට එහෙම වුණා කියලා ඒ පුද්ගලයාගේ දේපොළ වත්කම් බැංකු ගිණුම් සහ සමාජීය ප්‍රශ්න තරුණ පුද්ගලයෙක් නම් බිරිඳක් හරි නම් මේ සැමියෙක් දැන් සැමි අලුත් කියන ඇයට ජීවන සහකරුවෙක් නැත්නම් පුද්ගලයෙක් නම් බිරිඳ අතුරුදහන් වුණා නම් ජීවන සහකාරියක් ඒ වගේ දේවල් හැම සමාජීය ප්‍රශ්න මේවනේ. ඒතකොට ඒකට කරන්න බෑනේ මේ අර මේ ඔහු අර ඔබ වගේ දේපල බෙදා ගැනීම වලදී. ඒකනේ. ඔව් පුජ්‍යලේ ජීවත් වෙන්න නම් කරන්න පුළුවන්. ඒ බෑනේ. ඒතකොට ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ අපි කියනවා මේක ඉංග්‍රීසියෙන් කියනවා certificate of death කියලා මරණ සහතිකය. certificate of absence කියලා තියෙනවා. දැන් ඒක අපි මේ පනතත් එක්ක ආවේ අතුරුදහන් වෙච්ච පුජ්‍යලයක් සම්බන්ධයෙන් ඒ ඔය සහතික දෙක ලබා ගන්න පුළුවන් දෙකෙන් ඕනෙම එකක්. මරණය පිළිගන්නේ නැතුව ඒ දුක ඇත්තට සාධාරණයිනේ මරණය පිළිගන්නේ නැහැ. දැකලත් නැහැ වුණේ කියලා දන්නේ නැහැ. නමුත් මේ අතුරුදහන් සහතිකය මරණ සහතිකය හා සමානවම නෛතික කටයුතු සඳහා පිළිගන්නවා කියන එක අපි දැන් තහවුරු කරලා තියෙන්නේ. ඒක රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවත් එක්ක සහ එකතු වෙලා අපි ඒක මේ පුද්ගලයින්ට ලබා දෙනවා තමන්ගේ අවශ්‍යතාවයේ රුචි අරුචිකම් අනුව. ඉතින් ගොඩ දෙනෙක් දැන් මේ තත්ත්වයට පෙළඹිලා තියෙනවා. ඒ වගේම අර අපේ දිසානායක මහත්තයා කිව්වා වගේ හානිපූර්ණ කාර්යාලයත් අපි එක්ක විශාලම කිට්ටුවෙන් කටයුතු කරනවා. සභාපතිතුමිය අපි එක්ක බොහොම ඉතාම හොඳින් සාකච්ඡා කරමින් මොකද අපි මේ හානිපූර්ණ කාර්යාලය සංහිඳියා කාර්යාලය සහ මේ අතුරුදහන් වුවන් පිළිබඳ සොයා බලන කාර්යාලය එකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේක කෙරෙන්න බෑ. අපි විසින් බොහොම හොයලා බලලා මේ කරන වාර්තාව
ඔවුන් පිළි අරගන්නවා. පිළි අරගෙන එතෙන්ට අවශ්‍ය අතුරු දීමන හැම දීම සම්බන්ධයෙන් ෂණික කටයුතු කරනවා දැන්. ඉතින් දැන් මේ වෙනකොට ඔවුන් තීරණය කරලා තියෙනවා ලක්ෂ 2ක අතුරු දීමනාවක්. ඉස්සෙල්ලා ලක්ෂයයි දුන්නේ. අද තියෙන රටේ ආර්ථික තත්ත්වය අරේ මේ බලලා අතුරු දීමනාවක්. අතුරු දීමනාවක් හැටියට දෙනවා. ඉතින් ඒ කියන්නේ අතුරු දීමනාවක් කියන්නේ මේ වෙලාවේ තියෙන ප්‍රායෝගික දේවල් සමනය කරගන්න. නමුත් එතනින් එහාට ගියාම අර අපේ දිසානායක මහත්තයා කිව්වා වගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට දරුවන්ගේ අධ්‍යාපනයේ සහ ඒ වගේ දේවල් රැකී ආරක්ෂා ලබා දෙන අවස්ථාවල් වලදී ඒ වගේ දැන් විදේශ ආධාර අරේ මේක නිවාස අරේ මේ ඒ වගේ ලබා දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැදී ප්‍රමුඛත්වය දීලා ඕන් කටයුතු කරනවා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම දැන් මේක නිකම්ම නිකං ආයතනයක් නෙමෙයි. මේක මහා දැවැන්ත සමාජයේ තියෙන හැම ස්තරයක්ම ඇතුළතම කිඳා බහැලා ඒ සමාජයේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ කියන්නේ මේ අතුරුදහනුවට අදාළව තියෙන සමාජ ප්‍රශ්න හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා මහා බරපතල සේවාවක් කරනවා. ඉතින් එකම දේ අපි මේ සද්ද බද්ද නැතුව නිහඬව සේවයක් කරගෙන යනවා. ඇත්තටම දැන් මේක ලොකු කාර්යභාරයක් සිදු වෙන තැනක් අපිට හිතුණාට වඩා මම කැමති අවසාන වශයෙන් ඔබෙන් අහන්න මේ සභාපතිතුමනි දැන් රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. විවිධ මානවිකම් සංවිධාන තියෙනවා. විවිධ ක්‍රියාකාරී සිවිල් සංවිධාන තියෙනවා. දැන් මේවත් වරින් වර ඉස්මතු කරනවා. අර හේ නැති වුණා, මෙහි නැති වුණා, කෝ අර යුද්ධ දිනේ දිච්ච මේ ද්‍රවිඩය මෙහෙම නැති වුණා. නොයෙකුත් හඬ නැගීම් කරනවා දැන් ලංකාවේ. දැන් මේ සංවිධානත් එක්ක කාර්යාලය සම්බන්ධ වෙනවද? අපිට තිබ්බේ ලොකුම චෝදනාව තමයි අපි මේ තනියෙන් බොහොම මුරණ්ඩු විදිහට මේ රජයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන මේ මරණ සහතික දීලා අතුරුදහන් සහතික දීලා මේ ලක්ෂයක වන්දියක් දීලා මේ වැඩේ වහන්න යනවා කියලා. එහෙම නැහැ. අපි සතුටුයි කියන්නේ එක්සත් ජාතික සංවිධානය නේ නිත්‍ය නේවාසික නියෝජිතවරිය එක්ක අපි දැන් මේ සාකච්ඡාවට කීපයක් පවත්වලා ඇය බොහොම සතුටු විදියට සාධනීය විදියට අපේ මේ වැඩසටහන පිළි අරගෙන අපි එක්ක ඉදිරියේදී මේ කටයුතු කිරීම සඳහා දැන් සාකච්ඡා පවත්වමින් ඉන්නේ. රතුකුරුස ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සාකච්ඡා පවත්වලා දැන් අපි එක්ක එකතුලා අත්වල බැඳගෙන මේ වැඩේට සහභාගී කැමති. විවිධ විදේශ තානාපති කාර්යාල ගණනාවක් මේ අපි එක්ක කටයුතු කරමින් ඉන්නවා දැන්. එතකොට රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන සහ විශේෂයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධාන බරපතල විදිහට අපිට තිබි චෝදනාවක් ඔවුන් සමග සම්බන්ධ නැහැ කියලා. දැන් පහුගිය කාලේ තිබිච්ච නේමාසික වැඩමුළු කරනාවක් ඔවුන්ගේ අනුග්‍රහයෙන් අපි කරලා තියෙනවා. USA ආයතනයෙන් මේ ආධාර ලබන සිවිල් සංවිධාන ක්‍රියාකාරී ආයතන කිහිපයක්. ඉතින් හරිය සතුටුයි මම කියන්න අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගණේගල මහත්මයා කියලා අපේ රූපවාහිනී සංස්ථාවේ WB ගණේගල මහත්තයා මේ විශිෂ්ට මේ අපේ රටේ පරිපාලන නිලධාරියෙක් හැටියට හිටපු පුද්ගලෙක්. ඒතකොට එතුමා අද රූපවාහිනී සභාපති හැටියට ඉන්නද එතුමා යෝජනා කළා පසුගිය මේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී අපි දැන් මේක අපි නිහඬ සේවය කරන නිහඬ සේවය මේ පුළුල් විදිහට ජනතාව අතරට ගෙනියන්න ඕනේ. මොකද ජනතාවගේ ප්‍රශ්නනේ මේකේ තියෙන්නේ. කියන්නේ අතුරුදහන් වෙච්ච පුද්ගලයා වෙනුම් කරන මෙහෙවරක්. මේක අපි මේ පනතක් හදලා මේ ගැන අවශ්‍ය යථා පරිදි ප්‍රතිචාරය දුන්නොත් තමයි තව ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් එන්නේ. සහ අපි සම්බන්ධයෙන් ගැටලු තියෙන අය ඒ තියෙන අනවබෝධය නැති කරගන්න. ඉතින් ඒ දැන් මේ වෙලාවෙම සමාන්තරව මේ රූපවාහිනියෙත් අපි මේ වෙලාවේ අපේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමයි අපේ ඉන්න තත්පරන් කියලා මේ නීති සහ මේ ප්‍රොටෙක්ෂන් ඩිවිෂන් එකේ සභා මේ ප්‍රධානියා ඒ ඕන් දැන් එතන යනවා. එතන මේ වගේම වැඩසටහනක් යනවා. ඉතින් අපි විධායක අධ්‍යක්ෂකතුමයි මායි මෙතන මේ වැඩසටහන යනවා. ඉතින් ඒ වගේ අපි මේ ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ මම ඒකයි කියන්නේ මෙතන අතවශ්‍යම දැන් එකක් තියෙනවා මේ කාර්යාලය ගැන අපි මීට ඉස්සෙල්ලා විශේෂයෙන්ම පූර්ව රචන ගණනාවක් අපි කළා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබතුමාලා එක්ක කටයුතු කරන්න. මොකද මේ ඔබතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේක ගැන අධ්‍යයනය කරලා ගැඹුරින් මේක ජනතාවට කියන්න කටයුතු කිරීම සහ ඔබතුමාලගේ ආයතනයේ සහ සභාපතිතුමාලා මේ සියලු දෙනා ඔබතුමාලගේ සහයෝගයක් නැතුව ජනතාව අපි ගැන දන්නෙත් නැහැ. අපිට ජනතාවට සම්බන්ධ වෙන්න රීච් කරන්න ඕන් කෙරෙහි යන්න ක්‍රමයකුත් නැහැ නේ නැත්තම්. අවසාන වශයෙන් මට කියන්න රටේ සාමය පවත්වාගෙන දැන් අත් වශයෙන්ම අපි යුද්ධයක් පැවතිච්ච රටක්. අපි අතර ජාතීන් අතර අනවබෝධයේ විවිධයි තිබුණා. තාමත් සැකයක් තියෙනවා.
මේ සැකේ නැති කළා අපේ රටේ සාමය ඇති කළා සෞභාග්‍ය නැත සංවර්ධනය කරා ගෙන යන්න කොහොමද මේ කාර්ය වැදගත් වෙන්නේ අවසාන වශයෙන් කෙටියෙන් කියන්නේ? රටක් සාමය හා සෞභාග්‍ය ලබා ගන්න නම් ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ තමයි නීතිය ආධිපත්‍යය. නීතිය ආධිපත්‍යය ඇති කරාට පස්සේ තමයි එතනින් එහාට තමයි සියලුම කෙනෙකුට අවිශ්වාසයකින් තොරව තමන්ගේ අර මහත්ෙක් ඇහුවේ අතුරුදහන් නොවී ඉන්න තියෙන ඒකට තියෙන ප්‍රධාන දේ තමයි නීතිය ආධිපත්‍යය. දැන් තමන් තව මිනිහෙක්ගේ අතට ඇඟට අත තියෙනවා නම් තව කෙනෙකුට හිරිහැරයක් වෙනවා කියලා තියෙනවා නම් කාන්තාවකට රැයට පාරේ යන්න බය නම් මාව පැහැරගෙන යයිද කියලා. එතන ඒ ඔබතුමා කියන අවිශ්වාසය තියෙන්නේ. ඒතකොට ඒක ජාතීන් අතර අවිශ්වාසය ආගමික අවිශ්වාසය මහ බරපතලයි. ඉතින් ඒ தත්ත්වේ නැති කිරීමට අවශ්‍ය නීතිය ආධිපත්‍යයේ සියලු දේවල් නීතිය මගින් රජය කළාට වැඩක් නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. ඒතර අපි අතුරුදහන් වීමේ කාර්යාලය අතුරුදහන් වියන් පුද්ගලයන් සොයා බැලීමේ කාර්යාලය අපි සාධනීය විදිහට මේ වැඩ කටයුත්ත හරියට කරලා මේ අතුරුදහන් පුද්ගලයන්ගේ පවුල් වල මානසික තත්ත්වය මේවා කරලා ඒ පුද්ගලයන්ට අතුරුදහන් කරපු පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන්ව හොයලා නීතිය ඉදිරියට අභිමුවට පැමිණලා ඔවුන්ට දඬුවම් කිරීම සහ අර අගතියටපත් වෙලා ඉන්න පාර්ශවයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම තුලින් යම්කිසි අවිශ්වාසයක් තියලා තියෙනවා නම් නවතිනවා. සහ පාපොච්චාරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ වගකීම් බාර ගැනීමක් සිද්ධ වෙනවා. ඒතර ඒ හරහා මේ අවිශ්වාසය නැති වෙලා ඉදිරියේදී සිද්ධ වෙන්න සිදු නොවෙන්න මේ වැනි දේවල් නොවෙන්න වග බලා ගැනීමක් කරනවා. මොකද අපි හැමදාමසෙම අපි අවදියෙන් ඉන්නේ. අර පහුගිය දවස්වල අර නාඳුන මල සිරුරු එහෙම ඇවිල්ලා තිබුණා. අපි ඒ වෙලම ෂණිකව ඒවට මැදිහත් වෙනවා. හොඳයි. ඊට වැදගත්. බලහත්කාරයෙන් අතුරුදහන් වන සිහිපත් කරන දිනය අද ජාත්‍යන්තර වශයෙන්. ඒ දිනේ මම හිතන්නේ ඔබතුමාලා ඊට වැදගත් කාරණයක් සාකච්ඡා කළේ අතුරුදහන් නැත්නම් පිළිමත කාර්යාලය කරන මෙහෙවර ජනතාවට අපිත් මේ මෙහෙවර අගය කරන්නට අවශ්‍යයි. මාධ්‍ය ආයතනට අපි මේ ඒ දේ කරන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා අතුරුදහන් නැත්නම් පිළිබඳ කාර්යාලයේ සභාපතිතුමන් නීතිඥ මහේෂ් කටුලන්ද මහත්මයාණනි බොහොම ස්තුතියි ඔබතුමන්ට. ස්තුතියි ඔබතුමාට. විධායක අධ්‍යක්ෂ ඩී.සී. දිසාරංග මහත්මයා ඔබට ස්තුතියි පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අද අපේ නවමාධ්‍යකින් ජගත් නවරත්න උදව් කළා තාක්ෂණික සහාය අධික අජයසේකර නිෂ්පාදනය කළේ ශාන්ති වීරසිංහ. මම ටී.ඩී.කේ ජයන්ත. ඔබට සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාර